ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සැමසිත සුවපත් කරන්නට ලෞතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මයිලපිටිය මහා අනද සෙනසුනේහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ කුණ්ඩසාලේ සහන් මාවතේ පදිංචි හැරි අබේසේකර මහතා සමග විනීතා අබේසේකර මහත්මිය ඇතුළු එම පවුලේ පින්වත් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. साधु 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 समन्था चक्रवालीसो हन्त्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ජායිනෝති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සියලු ලෝ සත වෙත කරුණා මෛත්‍රියෙන්ම දේශනා කළ ධර්මස්කන්ධයෙන්
ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරන අතර බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ මුළු ලොවටම මේ දේශනාව ධර්ම දානයක් ලෙසින් බෙදා දෙන්නටයි ඔබ සූදානම් වෙන්නේ. අද මේ ධර්ම දානමය මහා පින්කමේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ කුණ්ඩසාලේ සහන් මාවතේ පදිංචි පින්වත් හැරි අබේසේකර මහත්මාණන් විනීතා අබේසේකර මහත්මිය ආදී පින්වන්ත පිරිස විසින්. පින්වතුනි, යථාපි රහදෝ ගම්බීරෝ විප්පසන්නෝ මනාවිලෝ ඒවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාවක් තියෙනවා. අපි කවුරුත් දැකලා තියෙන කාරණයක ඉඳලා නොදකින කාරණයක් බලන්න තමයි මේ ගාථාව තියෙන්නේ. දන්න කාරණයක් ගැන හිතලා නොදන්න කාරණයක් මනසට නගා ගන්නයි මේ ධර්ම කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මොකද්ද මේ කියන්නේ? යථාපි රහදෝ ගම්බීරෝ විප්පසන්නෝ මනාවිලෝ. රහද කියලා කියන පින්වත්නි මහ මුහුදට. අපි කවුරුත් දන්නවනේ. මහ මුහුදේ අපි හැමෝම පින්වත්නි යන හැම වාරයකම ගනුදෙනු කරන්නේ අපි නොගැඹුරු මුහුදත් එක්කනේ. සමහර විටකදී අපේ දනහිස ළඟටවත් වතුර නැති හරියක තමයි අපේ ගනුදෙනුව තියෙන්නේ. හැබැයි ඒ හරියේ කරන ගනුදෙනුව පහසුවෙන් කරන්න පුළුවන් එකක් නන් නෙවෙයි. මොකද ඒ හරියේ මුහුද හරි සැරයි. හරි නොසන්සුන්. කිසිම ශාන්ත භාවයක් නැහැ. එක ඇසිල්ලක්වත් නොගැඹුරු තැන මුහුද එක විදිහකට තියෙන්නේ. හැබැයි එතන ඉඳලා ඒ මුහුදෙම ගැඹුරු හරිය බලනකොට පේනවා පින්නතුනේ එහෙම කැළඹීමක්, එහෙම මහා ලොකු පින්වත්නි අසංවර භාවයක් නැහනේ. එහෙනම් මතක තියාගන්න, අසංවර වෙනවා නම්, කැළඹෙනවා නම්, කෝලාහල කරනවා නම්, ഘോഷා කරනවා නම් ගැඹුරු මුහුදේ කොහොම කරන්න බැයිද තියෙන වතුර කඳ හැටියට? එතන නිහඬයි. ගැඹුර අඩුවෙන්න 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 මොකද වෙන්නේ පින්වත්නි? හරිම නොසන්සුන්, හරිම හිතුවක්කාරයි, හරි ഘോഷාකාරී, කලාකාරී. පින්වතුනි, බුදුහාමුදුරුවෝ ගත්තේ මෙන්න මේ උපමාව. මේ උපමාව අරගෙනම දේශනා කරනවා ඒවං ධම්මානි සුත්වාන විප්පසීදන්ති පණ්ඩිතා. අන්න ඒ වගේ නිතර නිතර බණ අහලා ජීවිතයේ ධර්මයේ ගැඹුරට යන මිනිස්සු ඉන්නවා, ගැඹුරු මුහුද වගේ. ඒ මිනිස්සු ධර්මයෙන්ුත් ගැඹුරට ගිහිල්ලා ජීවිතාවබෝධයෙන්ුත් ගැඹුරට ගිහිල්ලා. ධර්මාවබෝධයෙන්ුත් ජීවිතාවබෝධයෙන්ුත් ගැඹුරට ගියපු මිනිස්සු ගැඹුරු මුහුද වගේ. ඇයි? ഘോഷාකාරී නෑ පින්වත්නි. හරි ශාන්තයි. සංසිඳිච්ච මනසකින් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ලෝකේ මොන හැටියට සිද්ධ වුණත් ඒ අයගේ සිත් පෙරලෙන්නේ, කැළඹෙන්නේ පින්වත්නි. හැබැයි ජීවිතාවබෝධයෙන්, ධර්මාවබෝධයෙන් ගැඹුරකට යන්නේ නැති මිනිස්සු මොකද වෙන්නේ? අල්ප මාත්‍ර දේවල් වලින් පින්වත්නි කම්පා වෙනවා, ජීවිතේ දරා ගන්න බැරි වෙන්න. පුංචි සිදුවීම් නිසා මේ රටේ තමන්ගේ ජීවිතේ කී දෙනෙක් නැති කර ගන්නවා. පුංචි අස්වැසිල්ලක් තමන්ගේ හිත සංවර කරගන්න බැරි වුණාම තව කෙනෙක් විසින් කී දෙනෙක්ව මරනවද බලන්නකෝ. ඇයි? නොගැඹුරු මුහුද වගේ
ධර්මයෙන් ජීවිත ගැඹුරට අරන් ගිහිල්ලා නැහැ. නේද? ඒක නිසා හොඳට මතක තියාගන්න සමහර අය ලෝකේ අහනවා අනේ ඉතින් බණ ඇහුවට මිනිස්සු හැදෙන්නේ නැහැ කියලා. බණ නොඇසුවා නම් පින්නතුනේ මේ ලෝකේ අපිට මෙහෙම ඉන්න හම්බෙන්නේ මෙහෙම ඉන්න හම්බ වෙන්නේ නැහැ පින්නතුනේ. ඒක හොඳට මතක තියාගන්න. ලෝකේ කවදත් කලහ කරන්නේ, ഘോഷා කරන්නේ, වැඩියෙන්ම කෑමොර දෙන්නේ, වැඩියෙන්ම පින්වත්නි අනිකා සමග හැප්පි කටයුතු කරන්නේ හොඳට විමසලා බලන්න බණ අහන මිනිස්සු නෙවෙයි බණ අහන මිනිස්සු. බණක් දහමක් අහන එක ජීවිතේ ප්‍රමුඛ කාර්යයක් කරගත්තු මිනිස්සු ලෝකේ අනිත් පැත්ත හැරුණත් පින්නතුනේ සංසුන්ව ඉන්නවා. කම්පා වෙන්නේ නැහැ පින්වත්නි. අන්න මේ මිනිස්සුන්ට ලැබෙන ලාභයත් නොලැබීමත් දෙකම සමසිතකින් දරාගෙන ඉන්න පුළුවන්. නේ? නින්දාවත් ප්‍රශංසාවක් සමසිතකින් එයාට ඉවසගෙන දරා ගන්න පුළුවන්. ලෝකේ ලාභ අලාභ කියන දෙකම තියෙනවනේ. මෙතන ලාභ කියලා කියන්නේ 1000ක් වියදම් කරපුවම 1500ක් උපයාගත්තම 500ක් ලාභයි කියන එක නෙවෙයි. මෙතන ලාභ කියලා කියන්නේ ලැබීම් කියන ඒවා. ඕනම අවස්ථාවක අපිට එක එක මට්ටම් වල ලැබීම් තියෙනවා. සමහර විටකදී නොලැබීම්. ලාභ අලාභ කියන්නේ ඒකනේ. එතකොට ලැබීම් සහ නොලැබීම් ලෝකේ හැමෝටම තියෙනවා. ඒකට ආගමක් ඕනේ නැහැ පින්නත්. නින්දා ප්‍රශංසා හැමෝටම තියෙනවා. බෞද්ධයන්ට විතරක් නෙවෙයි කාටත්. නේද? ඊළඟට පින්නත් සැප දුක කියන එක ආගමක් තියනවද මේකට? මේකට ආගමක් නැහැ පින්නත්. මේක ලෝකේ සියලු ප්‍රජාව මූණ දෙන කාරණා ටික. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ජීවිතයට ලං කරගත්තු මිනිස්සුන්ට මේ වෙනස් වෙන සියලු දේවල් ඉදිරියේ අකම්පිතව වාසය කරන්න පුළුවන්. අකම්පිතව. කිසි තැනක ඔහු ගැටෙන්නේ නැහැ. කිසි තැනක ඔහු කම්පා වෙන්නේ නැහැ. ලාභයකින් උද්දාම වෙන්නෙත් නැහැ, අලාභයකින් කම්පා වෙන්නෙත් නැහැ. බලන්නකෝ මේ සුවපත් ජීවිතයකටනේ බුදුරජාණන් වහන්සේ මේ මාවත දේශනා කරලා තියෙන්නේ. සැබවින්ම සැපයට ඔබ කැමතිද? කැමතිනම් ඔබට තියෙන එකම පිහිට මතක තියාගන්න තථාගත ධර්මයමයි. ඒ නිසා මේ දේශනාව සියල්ලෝ ඊතා ගෞරවයෙන් ශ්‍රවණය කරමු. දේශනාවේ දායකත්වයේ දරන ඔබටත් එමෙන්ම ඔබේ දායකත්වයෙන් ධර්ම ශ්‍රවණය කරන හැමටත් සුවසේම ධර්මාවබෝධයේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්නතුනේ මේ ශාසන ප්‍රතිපදාවේ පිවිසුම් දොර තමයි පින්නතුනේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිනම් මේ ශාසනයේ මොන ආකාරයකින්වත් අනෙක් ගුණදම් වඩනවා කියලා එකක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි ඒ ශ්‍රද්ධාවත් උදේට තිබිලා හවසට නැති වෙන එකක්, හවසට තිබිලා උදේට නැති වෙන එකක් වෙන්න බෑ. පැහැදිලිද? දෙවියන් විසින්වත් නැති කරන්න බැරි, දෙවියෙක් ඇවිල්ලා කිව්වත් දෙවියෙක් විසින්වත් නැති කරන්න බැරි තරමේ කිසිවෙකු විසින්වත් මොනම බලපෑමකින්වත් පෙරලන්න වෙනස් කරන්න බැරි මට්ටමේ ශ්‍රද්ධාවක් ඔබට තියෙන්න ඕන මේ ශාසනයේ ප්‍රගතියක් ලබන්න නම්. හොඳට මේක තේරුම් ගන්න. මේ ශ්‍රද්ධාව කියලා තනි වචනෙන් අපි කිව්වට ඔබේ තියෙන ශ්‍රද්ධාවේ ප්‍රමාණාත්මක භාවය ගැන ඔබ සලකලා බලන්න ඕන ටිකක්. නේද? ශ්‍රද්ධාවේ ප්‍රමාණාත්මක භාවය කිව්ව දැන් උදාහරණයකට ගෙදර වතුර තියනවද හපුවම වතුර තියෙනවා. සමහර වෙලාවකදී තියෙන්නේ පින්නවතුනේ පොල් කටුවක්ද දන්නෙත් නැහැනේ වතුර. හැබැයි ඒක ප්‍රමාණවත් වේද ගෙදර වැඩ ටික රේ දවසේ. එතනනේ ගැටලුව තියෙන්නේ. වතුර තියෙනවා වතුර නැහැ කියන්න බෑනේ. පොල් කටුවක් හරි වතුරනේ. අන්න ඒ වගේ ශ්‍රද්ධාව තියනවා දහපුවම ඔව්. හැබැයි ඒක මේ ශාසනයේ ඵල ලබා දෙන මාවතකට යන්න ප්‍රමාණවත්ද?
නේද? ශ්‍රද්ධාව තියෙන කාරණේ හරි. නමුත් එහි ප්‍රමාණාත්මක භාවයේ පිළිබඳව පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මට්ටමට තියෙනවද කියන එක අපි ආයෙ විමසන්න ඕනේ. එතකොට මේ ශාසනය තුල ශ්‍රද්ධාව සකස් වෙන්න ඕන පින්නතුනේ වෙන කිසිම කෙනෙකුගේ මේක විස්තර කරනවා දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයා ඇවිල්ලා කිව්වත් එහෙම අවස්ථාවකවත් අපේ හිතේ වෙනස් නොවන ශ්‍රද්ධාවක් තියෙන්න ඕන කියලා. ඒක එහෙමමද? හොඳට බලන්න. නිකමට හිතන්නකෝ. ප්‍රවෘත්තියකට කිව්වොත් ස්වාමින් වහන්සේ නමකගේ වරදක් මොකක් වෙයිද? වෙන කෙනෙක් ඇවිල්ලා කියනවා මෙන්න මෙහෙම එකක් කරලාලු ස්වාමින් වහන්සේ නමක් කරලාලු දැකලත් නැහැ වෙන කෙනෙක්ගේ වචනයක් ඇහුණා විතරයි. මොකද වෙන්නේ ඔබේ ශ්‍රද්ධාවට? එහෙමම තියනවද ටිකක් බින්දිනවද කියලා දන්නේ ඔබනේ නේද? දැන් අන්න එතනින් තීරුම් ගන්න මේ ශ්‍රද්ධාවෙන් පුළුවන්ද මේ මහ කෙලෙස් සතුරෝ එක්ක කරන සංග්‍රාමයට මුහුණ දෙන්න කියලා. මම එකක් දෙකක් කිව්වෙවට ඔබේ ශ්‍රද්ධාව ප්‍රමාණාත්මකව ඔබ විමසලා බලා ගන්න කියලා. ඒ ශ්‍රද්ධාවෙන් ශාසනයට පිවිසෙන කෙනා ඉතුරු ශාසන ප්‍රතිපදාව පුරන්න නම් ගොඩනගන්න නම් පින්වත්නි ඒ පිවිසුමෙන් පස්සේ ස්ථාවරය ගොඩනගා ගන්න ඕන. ඒක තමයි පින්වත්නි සීලය. පැහැදිලි නේද? සීලය නැත්තම් පින්වත්නි මොකද වෙන්නේ? ඒ මත ගොඩනගන කිසිදු ගුණධර්මයක් පින්වත්නි පවතින්නේ රැකෙන්නේ මනාකොට වඩන්න බෑ. ඒ නිසා අද ඔබට දේශනා කරන්න පින්නතුනේ සීල් පිළිබඳවයි. සීලය පිළිබඳව. යම් කිසි කෙනෙක් සීලයක් සමාදන් වෙලා දැන් ඔබ දේශනාවට කලින් පන්සිල් සමාදන් වුණානේ. මේ ඔබ පන්සිල් සමාදන් වෙච්ච පළවෙනි වතාවත් නෙවෙයිනේ. නේද? මීට කලිනුත් පංචශීලයේ සමාදන් වෙලා තියෙනවානේ. යම් දාකදී පංචශීලය සමාදන් වෙලා එදා ඉඳන් පින්නතුනේ අපි හිතමු මොනම ආකාරයකින්වත් ඒ සිල්පදය කඩන්නේ නැතිව බිඳින්නේ නැතිව සමහර විටකදී සිල්පද කැඩෙන එක එක ක්‍රම තියෙනවා පින්නතුනේ. ඛණ්ඩ, චිද්ද, කම්මාස ආදී වශයෙන්. ඒ කියන්නේ සමහර අවස්ථා තියෙනවා පින්නතුනේ මුලක ඉඳන් පිළිවෙලට සිල් කඩාගෙන ගියපු අවස්ථා. තවත් අවස්ථා තියෙනවා මුලත් හොඳයි මැදත් හොඳයි අග සිල් ටික කැඩිලා. තවත් සමහර අවස්ථා තියෙනවා මුලත් හොඳයි අගත් හොඳයි මැද සිල් ටික නැහැ. තවත් අවස්ථා තියෙනවා තනින් කැඩි ගියපු සිල් තියෙනවා. එතකොට මේ විදිහට මොන ආකාරයකින් හරි පින්වත්නි සීලය paludu වෙලා නැතිව කඩාගන්නේ නැතිව මනාකොට සීලයක් සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරනවා නම් හැබැයි බොහෝ දෙනෙක් හිතන් ඉන්නවා මේ සීලය කියන්නේ මං හරි සිල්වත් මං නම් සිල් කඩලා නැහැ කියලා සමහරු හිතන් ඉන්නවා. සමහර අය එහෙම හිතන් ඉන්නේ කඩන්න තැනක් හමු වෙච්ච නැති නිසා රැකිලා තියෙන එකත් සීලයක් කියලා හිතාගෙන ඉන්නවා. සමහර අයගේ සීල් තියෙන්නේ ඒක කඩා ගන්න තැනක් තාම ආවේ නැති හින්දා. වැටුණාද මම මේ කියන දේ? කඩන්න තැනක් ආවේ නැතුවට නිකන් රැගෙන එක පින්වත්නි හිතන්න එපා. එයින් සතුටු ඒක තමයි සියලු ආකාරයෙන්ම සපුරන සීලය කියලා. එහෙම හිතන්න එපා පින්වත්නි. සමහර වෙලාවකදී තමන් සීලය තුල මොනතරම්නම් හික්මනවද කියන එක බලාගන්න අභියෝගයක්ම ඉන්න ඕනේ. අභියෝගය ආපු වෙලාවට තමයි තේරෙන්නේ පින්වත්නි දැන් තමයි සිල්පද අනතුරේ වැටෙන්නේ කියලා. දැන් නිකමට හිතන්න මෙතන ඇතිනේ පින්වත්නි මදුරුවෙක්වත් මරපු නැති අය. ඇතිනේ. සමහර විටකදී තාම සතුටු වෙනවා ඇති අනේ මම මදුරුවෙක්වත් මරලත් නැහැ මරන්නෙත් නැහැ කියලා. දැන් ඔබ නිකමට හිතන්න බලන්න ඔබේ ඉන්නවා දරුවෙක්. ඒ දරුවව අල්ලගෙන
මහා අපරාධකාරී දරුවගේ බෙල්ලට පිහිය තියලා ඔබට දෙනවා කුකුලෙක්. මොකද කියන්නේ කුකුලා මැරුවේ නැත්තම් දරුවා මරනවා කියලා. ඔබ මොකද කරන්නේ? දැන් ඔබ මොකද කරන්නේ? කුකුලා මරනවා කියන මේ බණ අහන ධර්මශාලාවේ දැන් ඔබ හිතා ගන්න ඔබේ සිල් කොහෙද තියෙන්නේ කියලා. අපි තාම සිල්වත්ව ඉන්නේ සීලයට අභියෝගයක් නැති නිසා. මතක තියාගන්න. බුදුදහමේ සීලය කියන්නේ බුදුන් සරණ ගිය ශ්‍රාවකයාගේ සීලය කියන්නේ ඔය කසිකබල් සීල නෙවෙයි. හොඳට තේරුම් ගන්න පින්වත්නි. දැන් මේ මතු පිටින් මේක බැලුවා ඇති. දැන් ටිකක් බලන්න පොඩ්ඩක් ගැඹුරින් මේක. ඔබේ සීලයට තාම අභියෝගයක් වෙලා නැහැ. එතෙක් ඔබ සිල්වත්. අභියෝගේ ආපු දාට තමයි පින්වත්නි මොකද වෙන්නේ? අනුන්ට පව්කාරයා කියපු අපිත් පව්කාරයෝ වෙන්නේ. එහෙමනේ. එදාට සමහර වෙලාවකදී මදුරුවෝ නම් මරලා නැහැ තමයි. හැබැයි එදාට කුකුලා ගැන සලකලා බලන්න වෙනවා. ඒ තැනට හිත හදා ගන්නවා මිනිස්සු. ඒ කියන්නේ සංසාරේ එක භවයක අයිතිවාසිකම් කියන දරුවෙක් වෙනුවෙන් තමන් හතර අපාය වුණත් ලගින්න සූදානම්. කොහොමද අපි සසරක් කෙලවර කරන්නේ? කොහොමද කෙලවර කරන්නේ? එතකොට හිතන්න බලන්න මෙහෙම දෙයක්. ඔබ ඔබේ දරුවෙක් වෙනුවෙන් පින්නතුනේ අපාය යන්න කැමැත්තෙන් සිල්පද බිඳිද්දී අපි සරණ ගිය අපේ ශාස්ත්‍රූන් වහන්සේ සසර කෙලවර කරන්න පින්නතුනේ තමන්ගේ එකම දරුවා උපන්න දවසේම ගෙයින් එළියට බහිනවා. මේ දෙක අතර වෙනස කොච්චරද? එතකොට මේ යන පාරේ අපිට හම්බෙයිද නිවන? අපේ ක්‍රමය මේක නම් මේ පාරේ අපිට සුවය තියෙයිද? මොන සාදුකාර දුන්නත් පින්නත් අපිට ඒ සුවය විඳින්න පුළුවන් වෙයි කියලා හිතනවද? නෑ පින්නත්. මේක හරි අමාරුයිනේ කියලා හිතේ. ඔయిత වඩා අමාරුයි පින්නත් හතර පහයි වැටුනම. සුගතියක ඉඳගෙන පින්වත්නි ප්‍රතිපදාව ගැන හිතනකොට ওই තරම් අමාරු නම් කල්ප ගණන් නිරේට වැටිච්ච දවසට පින්වත්නි හිතන්න එපා පින්වත්නි ඉතින්දී බත්මාලු කාලා සතුටින් ඉන්න තියෙනවායි කියලා. දැන් ඇත්ත හිතන්න එපා පින්වත්නි. දැන් ඇත්ත තේරුම් ගන්න ඕන කාලේ බුද්ධ ශාසනයකත් පින්වත්නි මේක තේරුම් ගත්තේ නැත්නම් ආයේ කවදද අපි මේ අනතුර තේරුම් ගන්නේ? ඒ නිසා මේ සීලය කියලා කියන්නේ අභියෝගයක් නැති තාක් ඉබේ රැක්කෙන එක නෙවෙයි. ඒ කියන්නේ කඩන්න බැරි කමට ඉන්නේ, කැඩෙන්නේ නැති කමට ඉන්න එක නෙවෙයි. කැඩෙන්න තැන් ලක්ෂ කෝටියක් හැදුනත් එතෙන්දිත් සීල් කඩන්න නැතුව ඉන්නවා නම් ඔබ සිල්වතෙක්. එතෙන්දිත් කොහොමද පින්වත්නි? ඔබ අහලා තියෙනවා අර එක ගොවියෙක් පින්වත්නි පිඹුරෙක් විසින් වෙලා ගන්නවා. දැන් ගොවියාගේ අතේ පින්වත්නි තියෙනව මොකද්ද? කෙටේරිය. දැන් මේ ගොවියට කෙටේරිය අතේ තියනකන් හිතෙනවා මොකද්ද? පිඹුරට පාර දෙන්න. තමන්ගේ ජීවිතේ දැන් පිඹුරට අහු වෙලායි තියෙන්නේ. පිඹුරා වෙලාගෙන. මොකද කළේ ගොවියා? මෙහෙම සිතක් හරි උපදින්නේ කෙටේරිය අතේ තියෙන හින්දානේ. පිඹුරගෙන් තමන්ගේ ජීවිතේ අනතුර වැටිච්ච ගමන් එතනදිම පින්නතුනේ කෙටේරිය විසිකලා. සීලයකට අනතුරකට සීලය අනතුරක වැටෙන්න ඉඩක් හරි තියෙනවා නම් තමන්ගේ ජීවිතේ ගියත් ඒ අනතුරවත් පින්වත්නි තමන් ළඟ තියාගන්න නැති කෙනෙක් තමයි සිල්වතා කියන්නේ. මේක ලේසි නෑ. හැබැයි ඉතින් ඔය සිල්පද කැඩුවොත් ඕක ඔහොමවත් ලේසි වෙන්නේ නෑ. ඔය තරම්වත් ලේසි වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා යම්කිසි කෙනෙක් සිල්පද පහ සමාදන් වෙලා ජීවිතේ ගියත් සිල්පද කඩන්නේ නැහැ කියලා පින්වත්නි සිල්පද තුල හික්මෙනවා නම් මතක තියාගන්න දිවා රාත්‍රී පින්වත්නි පුණ්‍ය ගංගා පහක් ගලා බහිනවයි කියනවා.
සිල්පද පහක් රකින්නවා කියන්නෙම පින් ගංගා පහක් ගලනවා කියන එක. කුසල් ගංගා පහක් ගලනවා කියන එක. එතකොට එයා අමුතුවෙන් අනේ මං හුඟ කාලෙකින් පින්කමක් කළේ නෑ කියලා කියන්න ඕනේ නෑ. ඇයි? එයා සිල්පද පහ රකින්න තාක්කල් එයාට දිවා රාත්‍රී දෙකේ පින් ගලන එක නතර වෙන්නේ නෑ. ඒකත් මහා පුණ්‍ය ගංගාවක් පින්වත්නි. පින්වත්නි මොකද්ද සීලය කියන්නේ? සීලය කියලා කියන්නේ කාය වාචානං සමෝදානං සීලං. කය වචන දෙකේ සංවරය තමයි මොකද්ද? සීලය. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති. ඇයි එතකොට සිත සංවර වෙන්න ඕන නැද්ද කියලා හිතෙන්න පුළුවන්. පින්වතුනි කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පින්වතුනි කෙලෙස් ධර්මවල අනුසය අවස්ථාව. අනුසය අවස්ථාව කියන්නේ නිදිගත් ස්වરૂපයෙන් පවතින වෙලාව. දැන් උදාහරණයකට ඔබේ හිතේ රාගය කියන ක්ලේශය තියෙනවද නැද්ද? තියෙනවා. දැන් කෝ? දැන් නිදිගත් ස්වභාවයෙන් තමයි තියෙන්නේ නේ. ද්වේෂය නැමැති ක්ලේශ ධර්මයේ තියෙනවද නැද්ද? තියෙනවා. කෝ දැන්? නිදිගත්තු ස්වરૂපෙන් ඔබ තුල පවතිනවනේ. තියෙනවද නැද්ද කියලාවත් හොයා ගන්න බැරි තරම් පිනවත්නි නිදිගත්තු ස්වභාවයෙන්. දැන් ඔහොම ඉන්නකොට පින්වත්නි කවුරු හරි ඔබ ධර්ම ශ්‍රවණය කරන එකට බාධාවක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ඊට අදාළ වූ ක්ලේශ ධර්මය නිදිගෙනයි හිටියේ එකපාරම නැගිටිනවා. නේ? ඒකට කියනවා පරියුට්ඨාන අවස්ථාව කියලා. දෙවන අවස්ථාව කෙලෙස් ධර්මය අවදි වෙන වෙලාව. රාග නිස්ෘත වූ රූපයක් දැක්කම ද්වේෂය නෙවෙයිනි උපදින්නේ. නැගිටින්නේ රාගයමයි. පැහැදිලි නේද? එතකොට මුලින්ම කෙලෙස් වල තියෙනවා පින්නතුනේ ස්වභාවයක් නිදිගත් වූ අවස්ථාවක්. ඊළඟට යම් යම් ආකාරයේ අරමුණු නිසා මොකද වෙන්නේ? නිදිගත් වූ කෙලෙස් ධර්ම නැගිටිනවා. දෙවෙනි අවස්ථාව. නැගිටපු කෙලෙස් ධර්ම මොකද වෙන්නේ? අධික මාත්‍ර වේගයෙන් පින්වත්නි නැගිටිනකොට නැගිටපු කෙලෙස් ධර්ම සිතේ තියෙන කෙලෙස් ධර්ම නැගිටිනවා. නැගිටපු කෙලෙස් ධර්ම එළියට යන්න පුළුවන් තැන් දෙකයි තියෙන්නේ. ඒ මොනවද? එක්කෝ කටින් එක්කෝ අතින් පයින්. නේද? එක්කෝ වචන හැටියට ඒ ක්ලේශ ධර්මයේ ක්‍රියාත්මක වෙන්න ඕන. නැත්නම් ක්‍රියාවන් හැටියට ක්ලේශ ධර්ම ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මනස ක්‍රියාත්මක නැද්ද? මනසෙත් ක්‍රියාත්මකයි. ඒවා මනෝ කර්ම. ඒවා මනෝ කර්ම. දැන් පින්වත්නි ඔන්න සිතේ තියෙන කෙලෙස් ධර්ම නැගිටලා කයෙන් හරි වචනෙන් හරි ක්‍රියාවට නැගෙනවා. දැන් කවුරු හරි ඔන්න ද්වේෂය නැතුව හිටියා. කවුරු හරි බැන්නට පස්සේ ඔන්න එකපාරම ද්වේෂය ආවා. එක්ක බනිනවා එක්ක ගහනවා. එක්ක කටින් එක්ක කයෙන්. අන්න ඒ කයනුත් වචනෙනුත් කෙලෙස් සමාජගත වෙන එක නවත්තන එක තමයි පින්වත්නි සීලෙන් කරන්නේ. පැහැදිලි නේද? සීලෙන් කරන්නේ මොකද්ද එතකොට? සිතේ තියෙන කෙලෙස් ධර්මය සමාජයට බලපෑමක් කරන එක පින්වත්නි නතර කරන එක. සමාජයට බලපෑමක් වුණා කියලා කියන්නේ තමන් රැකිලා නැහැ පින්වත්නි. තමන් මුලින්ම නැහිලා ඉවරයි. නේද? දැන් එතකොට පින්වත්නි සීලයේ ස්වභාවය මොකද්ද? සීලනට්ඨේන සීලං. සීලයේ අර්ථයෙන් එහෙමත් නැත්නම් හික්මෙන අර්ථයෙන් තමයි පින්වත්නි සීලය කියලා කියන්නේ. එහෙනම් සීලයේ ස්වභාවය අපි ආකාර හතරක් ඔස්සේ පින්වත්නි කාරණා හතරක් ඔස්සේ සීලය දිහා බලමු. පළවෙනි එක තමයි පින්වත්නි සීලයේ ලක්ෂණය. පළවෙනි එක සීලයේ ලක්ෂණය. දෙක රස සීලයේ රසය. තුන සීලයේ තිබෙන්නා වූ පච්චුපට්ඨානය. පච්චුපට්ඨානය. ඊළඟ එක තමයි පදට්ඨානය. පදට්ඨානය ලක්ෂණය රසය
පච්චුපට්ඨානේ සහ පදට්ඨාන කියන ආකාර හතර ඔස්සේ සීලය දිහා බලමු. එතකොට සීලය කියන්නේ කය වචන දෙකේ සංවරයයි. සීලය කියන්නේ ඇයි හික්මවන නිසා සීලය කියලා කියනවා. මේ හික්මීම පින්නතුනේ ආකාර දෙකකට විස්තර කරනවා. එකක් තමයි පින්වත්නි මේ සීලයේ හික්මීම ඇති වෙන්න ඕන ප්‍රධානම එක තමයි පින්වත්නි සමාදානය. ඊළඟ එක තමයි පින්වත්නි උපධාරණය. සමාදානය කියලා කියන්නේ කයෙත් වචනයෙත් සංවර භාවයේ පිණිස පිළිපදින්නා වූ ස්වභාවය. ඒකට කියනවා සමාදානය කියලා. ඔන්න සීලයෙන් සිද්ධ වෙන පළවෙනි දේ. මොකද්ද? කයෙන් වචනයෙන් පාපයක් අකුසලයක් නොවෙන්න පින්වත්නි සීලයක් හැටියට සමාදන් වීම තමයි පින්වත්නි මෙතන සමාදානය කියලා කියන්නේ. දෙක උපධාරණය. උපධාරණය කියන්නේ මොකද්ද? සීලයක් හැටියට කය වචන දෙක පවත්වා ගන්නකොට සිල්වත් කෙනෙක් හැටියට ඒ පුද්ගලයා පින්වතුනේ උපධාරණය කියන්නේ කුසල් දහම් වල පිහිටනවා. පැහැදිලිද? යම්කිසි කෙනෙක් පින්වතුනේ සමාදානයෙන් තමයි අකුසල් වචනෙන් කරන්නේ නැත්තේ. ක්‍රියාවෙන් අකුසල් කරන්නේ නැත්තේ. ක්‍රියාවෙන් අකුසල් කරන්නේ වචනෙන් අකුසල් කරන්නේ කියන එක සමාදානයයි. ඒ උපධාරණය තමයි ඒ අකුසල් නොකරන කෙනාට තමයි පින්නතුනේ කුසල් දහම් වල පිහිටන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් කුසල් දහමක පිහිටන්න බෑ සීල් නැති කෙනෙකුට. වැටුණාද? සීලයක් නැති කෙනෙකුට කුසලයක පිහිටන්න බෑ පින්නතුනේ. මම ඔබට කිව්වේ ශ්‍රද්ධාවෙන් සාසන ප්‍රතිපදාවට ඇතුළත් වුණාම එතන ඉඳලා පින්නතුනේ මේ කුසල ධර්ම ටික පවත්වන්න වෙන්නේ මොකක් මතද? සීලේ මත. හැදිරිද? සාසන පිළිවෙතට එන්නේ ශ්‍රද්ධාව නැමැති දොරෙන්. ශ්‍රද්ධාව නැමැති දොරෙන් ඇතුළට ආපුවම සීලය මතේ තමයි යන් සියලු කුසල් ගොඩ නගන්න වෙන්නේ. සීලේ නැත්තම් මොකද වෙන්නේ? සිල් නැති ජීවිතයක කුසල් දරාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ පින්නවා. එතකොට ඒ කුසල ධර්මයන් දරණ එක තමයි උපධාරණය කියලා කියන්නේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලයේ තිබෙන්නා වූ ලක්ෂණය මොකක්ද කියලා. ලක්ෂණය කියලා කියන්නේ ස්වභාවය. සීලයේ හැටි. සීලේ ස්වභාවය තමයි පින්වත්නි හික්මෙන ස්වභාවය. යමෙක් සිල්වත් නම් සීලයක් තියෙන කෙනෙක් නම් අන්න ඒ සීලවන්තයාගේ හැටි තමයි පින්වත්නි හරීම හික්මීමෙන් තමයි කටයුතු කරන්නේ. සංසුන් ශාන්තයි. පැහැදිලි නේද? එතකොට සිල්වතාගේ ස්වභාවය මොකද්ද? හික්මිච්ච ස්වභාවයයි. එහෙනම් නොහික්මිච්ච ස්වභාවයක් තියෙන්න බෑ සිල්වතෙක්ගේ. පැහැදිලි නේද? සිල්වතා හැම වෙලාවෙම හික්මෙන ස්වභාවයයි තියෙන පින්නොත්. ඒක තමයි සීලයේ ලක්ෂණය. ඔබ සිල්වතෙක් නම් පිරිසිදුව සීලය රැකිලා තියෙනවා නම් ඔබ තුල තියෙන්න ඕන ලොකු හික්මීමක්. ඔබ ළඟ ඒ හික්මීම පිරීලා නැත්තම් ඒ කියන්නේ ඔබේ සීලය පිරිසිදුව රැකිලාද නැද්ද කියන එක වෙනවත් නේ ආපහු ටිකක් බලන්න ඕනේ. මෙතන හික්මීම කියලා කියන්නේ පින්වත්නි කායික සංවරය එහෙමත් නැත්නම් මේ ගමන බිමන හිමින් යන එක අතපය බොහොම පරිස්සමින් දිගාරින එක විතරක් නෙවෙයි. මෙතන ඊට වඩා ලොකු හික්මීමක් ගැනයි කියන්නේ. ඔහුගේ සිතවත් පින්නතුනේ ඒ අත මේ අත සැලෙන්නේ නැහැ. සීලවන්තයෙකුගේ සිතවත් සැලෙන්නේ නැහැ පින්නතුනේ අරමුණු ඉස්සරහා. බයක් නැහැ. තැති ගැනීමක් නැහැ. පැහැදිලිද? එතකොට සීලයේ ලක්ෂණය තමයි එහෙනම් පින්වත්නි මොකද්ද? හික්මීම. හරියට මොන වගේද? දේශනාවේ කියනවා සීලනං ලක්කනං තස්ස.
සීලේහි ලක්ෂණය තමයි බින්නස්සාපි නේකදා. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ලෝකේ නිල් පාට දේවල් තියෙනවා, කොළ පාට දේවල් තියෙනවා, රතු පාට දේවල් තියෙනවා, කහ පාට දේවල් තියෙනවා. මේ නොඑක ආකාර නොඑක හැඩතලවල දේවල් තියෙනවානේ. ඒ සෑම දෙයකම තියෙන පොදු ස්වභාවය මොකක්ද කියලා බැලුවොත් එහෙම ඒ හැම දෙයකම තියෙන පොදු ස්වභාවය තමයි පින්නතුනේ ඇහැට පෙනෙන ස්වභාවය. පැහැදිලිද? මොන පාට වුණත් මොන හැඩය වුණත් මොනවා වුණත් ඒවයි තියෙන පොදු ස්වභාවයක් බැලුවොත් ඒ පොදු ස්වභාවයක් නේ පින්නතුනි පෙනෙනවා කියන එක. අන්න ඒ වගේ තමයි පින්නතුනේ සීලයේ ස්වභාවය මොන සිල් වුණත් පංච සීලය වේවා, අට සීලය වේවා, දස සීලය වේවා, කුමන සීලයක් වුණත් ඒ හැම සීලයකම පොදු ස්වභාවයේ ලක්ෂණය තමයි මොකක්ද එතකොට? හික්මීම. ඒක පංච සීලය වෙන්නත් පුළුවන්, අට සීලය වෙන්නත් පුළුවන්, ගිහි දස සීලේ, සාමණේර දස සීලේ වෙන්නත් පුළුවන්. කොයික වුණත් සීලයේ ස්වභාවය තමයි පින්නතුනේ හික්මෙන ස්වභාවය. ඊළඟට කියනවා පින්වත්නි සීලයේ රසය මොකක්ද කියලා. රසය කියන්නේ සීලේ රසය කියලා කියන්නේ මෙතන පින්වත්නි සීලයෙන් කරන වැඩේ. සීලයේ කාර්යය තමයි පින්වත්නි සීලයේ රසය කියලා කියන්නේ. මොකද්ද සීලයෙන් කරන කාර්යය? සීලයේ තියෙනවා පින්වතුනි රස දෙකක්. පළවෙනි රසය තමයි කෘත්‍ය රසය. පළවෙනි රසය කෘත්‍ය රසය, දෙක සම්පatti රසය. සීලයේ කෘත්‍ය රසය කියන්නේ මොකද පින්වත්නි? සීලයේ කෘත්‍ය රසය තමයි පින්වත්නි අකුසල ධර්මයන්, පාප ධර්මයන් අත්හැරීම. පැහැදිලිනේ? අකුසලයන්, පාපයන්, දුස්සීලකම් අත්හැරීම තමයි පින්වත්නි කෘත්‍ය රසය කියලා කියන්නේ. ඔය තමයි සීලයෙන් කරන පළවෙනි වැඩේ. මොකද්ද? පාපයෙන් අත්තරින එක අපිව. පරපණ නසමින් හිටියා. හැබැයි දැන් පානාතිපාතා කියලා සමාදන් වෙච්ච තැන ඉඳලා පළවෙනියටම වෙන වැඩේ මොකද්ද? පරපණ නසන එකෙන් නතර වෙනවා. සොරකම් කරමින් හිටියා. අදින්නා දානා වේරමණී කියලා සමාදන් වෙච්ච තැන ඉඳලා මොකද වෙන්නේ? සොරකම් නොකර ඉන්නවා. ඒ කියන්නේ කෙරෙමින් තිබුණු අකුසල් නවත්තනවා. කෙරෙමින් තිබුණු පව්කම් නවත්තනවා. ඒක තමයි කෘත්‍ය රසය කියලා කියන්නේ. ඊළඟ එක තමයි සම්පatti රසය. සම්පatti රසය කියලා කියන පින්වත්නි කුසල ධර්මයන්ට ලංවීම. මොන කුසල්ද? ධානාදියට ලංවීම ඊළඟට සිද්ධ වෙනවා. අකුසල් අත්හැරීම පළවෙනි වැඩේ. දෙවෙනි එක තමයි කුසල් ධර්මයට ලංවීම. මේ දෙක එකට සිද්ධ වෙන්නේ. දැන් සමහර අය කියනවා නේද පින්වත්නි හැබැයි අනේ අපි අමුතුවෙන් හොඳ කරන්න ඕනේ නැහැ. මොකද අපි නරක කරන්නේ නැහැ. එහෙම කියනවනේ. එහෙම ඒවා බණ පොතේ නැහැ පින්වත්නි. කියන්නේ සමහරු කියනවා මං නරක කරන්නේ නැති හින්දා හොඳ කරන්න ඕනේ නැහැ කියලා. එතකොට දැන් මේ සීලේ පළවෙනි වැඩේ මොකද්ද? නරක අත්හරින එක. දෙක කුසලයට ලංවීම. මේ දෙක එකවර සිද්ධ වෙන්න ඕන පින්වත්නි. මේ දෙක එකවර සිද්ධ වෙන්නේ නැත්තම් ඒ කියන්නේ සීලේ සම්පූර්ණ වෙලා නැහැ. බලන්නකො පින්වත්නි අපිට ඕන තැන් වලින් අපිට ඕන විදිහට පින්වතුනේ බණපද තෝරගන්න වුණාම අපි වැටෙන අමාරු නේ. අපිට පහසු තැන් වලින් පින්වත්නි අපි බණපද අල්ල ගන්න බලනවා ලෝකේ. ඒක හරි අනතුරක් පින්වත්නි. මොකද මේ හිතේ ස්වභාවය තමයි අකුසලයක් කරන්න ඕන වුණාමත් කුසලයක් නවත්තන්න ඕන වුණාමත් අකුසලයක් කරන්න ඕන වුණාමත් කුසලයක් නවත්තන්න ඕන වුණාමත් ඔබේ හිත ඔබට තාර්කික දාර්ශනික තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඔබේ හිත එහෙමයි. අකුසලයක් කරන්න ඕන වුණාම පුදුම තාර්කික දාර්ශනික තර්ක ඉදිරිපත් කරන්නේ.
අකුසලයේ කරන්නම ඕන වුණාම නිකන් ඔය ඇත්තෝ ඇරිස්ටෝටල් වගේ. ඒ තරම් තර්ක. බන වගේම ඒවා කියනවා අපිත් රැවටෙනවා. ඇත්තට මෙහෙම සූත්‍රات ඇති කියලා. එහෙම ඒවා නැහැ. ඒ ධර්මය වගේ දේවල් වලින් මොකද කරන්නේ? අකුසලයට අපි ඉඩ හදා ගන්නවා පින්වත්නි. ඒක තමයි මේ සිතේ තියෙන ස්වභාවය. දැන් අකුසලයක් කරන්න ඕන බලන්න දැන් හොරකම ජීවිතේටම ප්‍රාණඝාතයක් කරලම නැහැ. අන්තිමේදී සමහර වෙලාවකදී හිත හදා ගන්නවනේ ඉතින් මොනව කරන්නද? මේ ඔය ඉතින් එකක් දෙකක් කෙරුණට ඕකේ තරම් හිතන්න දෙයක් නැහැනේ. එහෙම කියනවා. හොරකමක් කරන්නම හිතෙනවා දැන් ආසාව අත්හැර ගන්නම බෑ. එතකොට මොකද කරන්නේ? අනේ ඉතින් මේ රටේ මහතෙන් හොරකම් කරන හැටියට මම මේක කළාම මොකද කියලා හොඳට තර්ක කරලා සාපේක්ෂව බලලා එයාගේ හොරකම මෙච්චරයි මගේ හොරකම මෙච්චරයි ඒකත් එක්ක මේක 100ට මෙච්චරයි ඔන්න ඔහොම තර්ක කරලා තමයි පින්වත්නි ආයේ හොරකමට අපි හිත හදාගන්නේ. හැබැයි ඒකෙන් හොරකම නොකෙරෙන්න නෙවෙයි ඉඩ හදාගන්නේ. හොරකම කෙරෙන්නමයි. නෑ ඉතින් අනුන්ට හොඳක් වෙනවා නම් ඉතින් බොරුවක් කිව්වත් කමක් නෑනේ කියලා බන වගේ ඒවා හරි ලස්සනට කියනවා. බන වගේ ඒවා. මේ හිතේ ස්වභාවය ඒකයි පින්නොත්. අකුසලය කරන්න ඕන වුණාම අපි හරි තාර්කික කාරණා කියනවා. අපේම මනස ඒකට ඉඩ හදලා දෙනවා. හැබැයි ඒකෙන් විපාක නැති වෙන්නේ නැහැ පින්නොත්. කුසල් නවත්ත ගන්න ඕන වුණාමත් එහෙමම තමයි. කුසල් නවත්ත ගන්න ඕන වුණාමත් එහෙමම තමයි පින්නොත්. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපේ සීලයේදී මේ කාරණා දෙකම සම්පූර්ණ වෙන්න ඕන. එකක් පාප කර්මයන් නතර කිරීමත් කුසල ධර්මයන් සමීප කර ගැනීමත් කියන මේ දෙකම සිද්ධ වෙන්න ඕන. ඒක තමයි පින්වත්නි කෘත්‍ය රසය සහ සම්පatti රසය කියලා කියන්නේ. සීලයෙන් සිද්ධ වෙන ක්‍රියාව. ඊළඟ කාරණේ තමයි අපි ටිකක් මෙනෙහි කරලා බලන්න ඕන පින්වත්නි. මේක විස්තර කරනවා දේශනාවේ දුස්සීල්‍ය විද්වංසනතා අනවජ්‍ය ගුණා තථා. දුස්සීල්‍ය විද්වංසනතා ඒ කියන්නේ දුස්සීලකම් දුරු කිරීම. ඒක තමයි කෘත්‍ය රසය. අනවජ්‍ය ගුණා තථා අනවජ්‍ය ගුණ ඒ කියන්නේ නිර්වුල් නිවැරදි ගුණ ධර්ම ඇති වෙනවා. ඒක තමයි සම්පatti රසය. පරපර නසන් නැහැ කිව්වම ඒක කෘත්‍ය රසය. නසන් නැහනේ. නසන් නැති වුණාම දැන් එයා පරපර නසන් නැහැ. ඒක යාගේ සම්පatti රසය. පරපන නැසීම අත්හැරීම තමයි කෘත්‍ය රසය. පරපන නොනසා සිටීම තමයි එතන ඉඳලා මොකද්ද? සම්පatti රසය වෙන්නේ. පැහැදිලිද? මේ දෙක එකට හමු වෙනවා. හමු වෙන්නත් ඕන. ඊළඟට කියනවා පින්වත්නි පච්චුපට්ඨානේ කියලා කියන පින්වත්නි කොහොමද මේ සීලය වටහා ගන්නෙ? සීලයක් සිල්වත්ද නැද්ද? සීලය තියෙනවද නැද්ද කියන එක අපි කොහොමද තේරුම් ගන්නෙ? කොහොමද වටහා ගන්නෙ? දැන් අපි මේ කියන්නේ මොකද්ද? දැන් අපි වතුර එකක් පින්වත්නි රත් වෙන්න තියෙනවා ලිපක. කොහොමද රත් වෙලා කියලා දැනගන්නේ? සමහර විටකදී පින්නතුනේ අපි මොහොතකට අපේ අත යොමු කරලා බලන්න පුළුවන් නේ. එතකොට අපි බලනවා ඒ ප්‍රමාණවත්. දැන් අපි කෙනෙකුට උණු වතුර නාන්න සලස්සනවා නම් ඒ උණු වතුරට ඇල්දිය පින්නතුනේ මිශ්‍ර කරමින් අත දමමින් බලනවා දැන් සුදුසු ප්‍රමාණයද කියලා. ඒක තමයි වටහා ගන්න ක්‍රමය. දැන් මේ නාන්න පුළුවන් කියලා වටහා ගන්න ක්‍රමය තමයි ඒක. අන්න ඒ වගේ සීලයක් කොහොමද පින්නතුනේ වටහා ගන්නෙ? සීලයේ ප්‍රමාණය, සිල්වත්කම, සිල්වත්ද කියන එක, සිල් තියනවද කියන එක වටහා ගන්නෙ කොහොමද? දැන් ඔබ ළඟ සීලයක් තියනවද කියලා ඔබ කොහොමද වටහා ගන්නෙ? ඔබ ළඟ සීලයක් තියනවද කියලා ඔබ සිල්වත්ද කියලා ඔබ කොහොමද වටහා ගන්න කියලා යහන්නේ. මේ අපිට හැඟෙන පරිද්දෙන් සිල් රැක දැන් ඇති කියලා කියන්න බෑ. සමහර අය එහෙම හිතනවානේ. මම සිල්පද පහෙන් 3ක් රකින්නවා. ඉතින් ඒ හොඳටම ඇති. ඒකත් ලොකු දෙයක් නේ කියලා අපිට ඕන තරමට සිල්පද හදාගත්තු අයත් ඉන්නවා.
මේක අපේ ශාසනය නෙවෙයි මේක බුදුහාමුදුරන්ගේ ශාසනය මතක තියාගන්න. මේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයක පින්නතුනේ අපිට ඕන තැන් වලින් අපිට ඕන තරම් ගන්න ඉඩක් නැහැ. බුදුහාමුදුරුව වදාළ තැනට අපි හැදෙනවා මිසක පින්නොත් අපිට ඕන තැනට බණ හදාගන්න එහෙම නිදහසක් නැහැ ධර්මයේ. ඔබ සිල්වත් නම් මේ සිල්වත්කම් කොහොමද වටහාගන්නේ? මම සිල්වත්ද නැද්ද? මේකට කියනවා තමන් දෙසට හැරිලා බලනකොට පින්නතුනේ තමන්ගේ කායික ක්‍රියා වාචසික ක්‍රියා පිළිබඳව පිරිසිදුකමක් පේන්න ඕන බැලුවත්. ඔන්න වටහා ගන්න ක්‍රමේ. තමන් දෙස හැරිලා බලනකොට මොකද්ද වෙන්න ඕනේ? තමන්ගේ කායික ක්‍රියා සහ වාචසික ක්‍රියාවල පිරිසිදුකම තමන්ට දකින්න පුළුවන් වෙන්න ඕන. ඔබ ගැන දකින්න පුළුවන් වෙන්න ඕන. මගේ කායික කර්ම පිරිසිදුයි, මගේ වාචසික කර්ම පිරිසිදුයි. ඕක තමයි ඔබේ සිල්වත්කම වටහා ගන්න තියෙන කාරණේ. ඕක සිල්වත් කියලා වෙන කෙනෙකුට කිව්වට තේරුම් නැහැ පින්නත් නේ. තමන් තමයි වටහා ගන්න ඕන තමන්ගේ සිල් ගැන. අපිට අනුන්ගේ සිල් හොයලා වැඩකුත් නැහැ. අපි සිල් අනුන්ට කියලා වැඩකුත් නැහැ. පැහැදිලි නේද? අපිට අනුන්ගේ සිල් හොයලා වැඩකුත් නැහැ. අපි සිල් අනුන්ට කියලා වැඩකුත් නැහැ. හොයන්නත් තියෙන්නේ වටහා ගන්නත් තියෙන්නේ තමන්ට තමන්ගේ සිල් ගැන. හොඳට පාඩම් ඉගෙන ගන්න වෙනත් නේ. නමුත් ඉතින් අපිට ලේසිම වැඩේ අනුන්ට නිඳා කරන එකනේ. නේ? ලෝකේ හැටි එහෙමනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තමන්ට නිඳා කරන්න කියලා. අත්තනෝ චෝදයත්තානම් පටිමාසේ අත්තමත්තනෝ. තමන්ටම චෝදනා කරන්න ඕනේ. ඒ නිසා තමන්ගේ සිල්වන්තකම් පිළිබඳව මොහොතක් හැරිලා බලන්න. දවසක පැය 24න් ගෙවිලා යනකොට දවසක් නින්දට පෙර හරි පොඩ්ඩක් ජීවිතේ දිහා හැරිලා බලන්න. හෙට උදේ උයන ඒවා ඔක්කොම ලෑස්ති කළා ඒවා ඔක්කොම හරි. හැබැයි ගෙවිච්ච ජීවිතයේ අද දවසේ මගෙන් සිල් බිඳුනද කියලා අපි විමසන්නේ නැහැනේ පින්වත්. එදා රැ මැරුණොත් ඇයි සිල් පිරිසිදු කරගන්න නැත්තේ රැයක් ඉවර වෙන වෙලාවකවත්? අපි අදක්ෂයි පින්වත්. අපිට වැඩපිළිවෙලක් නැහැ. නේද? මේක සතුටින් කියන කාරණයක් නෙවෙයි අසතුටින් කියන්න වෙන්නේ. නමුත් අපිට වැඩපිළිවෙලක් නැහැ. අපිට තියෙන්නේ සාදුකාරය විතරයි. වැඩපිළිවෙලක් තියෙනවා නම් පින්නතුනේ අඩුම තරමින් නිදන්න පෙර මොහොතක් විමසලා බලන්න ඕන තමන්ගේ ජීවිතේ බිඳිච්ච සිල් තියනවද කියලාද? නින්දට පෙර පින්නතුනේ සිල් ටික පිරිසිදු කරගෙන නිදා ගන්නවත්. කෝ එහෙම වැඩපිළිවෙලක් අපිට. හැබැයි රැට කාලා රැට කාපු ගමන් හෙට උදේ උයන්න ඕනේ ඒවත් කපලා කොටලා නිදිනවා. හැබැයි මැරුණොත් හතර අපායේ වැටෙන්නේ නැති වෙන්න රැකවරණයක් හදාගන්න අපිට වැඩපිළිවෙලක් නැහැ. කෝ බුද්ධ ශාසනයකින් අපි ප්‍රයෝජන ගන්නවා? කොයි ලබාගත්තු මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා? මේක ක්‍රමේ නෙවෙයි පින්වත්නි. මීට වඩා ඔබ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕන ඔබව ගලව ගන්න. ඔබව ගලව ගන්න. බුදුරජාණන් වහන්සේ කළ යුතු දේවල් කළා. යුද්ධෙත් පෙන්නලා දීලා හතුරොත් අඳුන්නලා දීලා ආයුධ ටිකත් හදලා දීලා සටන් කරන හැටිත් කියලා දීලා ඒ සතුරු වෙස්වලාගෙන එනේ හැටිත් කියලා දීලා ඉතින්දි මූණ දෙන්නේ කොහොමද කියලාත් කියලා දීලා තවත් මොනවද බුදුහාමුදුරුවෝ අය අපි වෙනුවෙන් කරන්නේ? දැන් යුද්ධේ තමන් කරගන්න. යුද්ධේ තමන් කරගන්න. ඒකට වැඩපිළිවෙලක් පටන් ගන්න ඕන දෛනික ජීවිතේ පින්වත්නි. නැතිනම් මේක හරියන්නේ නැහැ පින්වත්නි. මේ විදිහටම ඔහොමම ඉඳලා පින්වත්නි සාදුකාරින්ම මැරිලා යයි. පුරවයි හතර අපායේ කල්ප ගණන් වලින් බුදුහාමුදුරුවෝ සරණ ගියපු ශ්‍රාවකයෝ කී. බුදුහාමුදුරුවන්ටත් නින්දාවක්ද නැද්ද? නින්දාවක් පින්නත් නෑ. ඇයි බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් නිරේ ඉන්නවා කිව්වම? බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් പ്രേත ලෝකේ ගිහිල්ලා ඉන්නවා කිව්වම? ඒක වෙන්න ඕන දෙයක් නෙවෙයිනේ පින්නත් නේ. නේද? ගෙදර අම්මා තාත්තා ගණිත ගුරුවරු නම් දරුවා ගණන් පෙළුනොත් කොහොම වෙයිද?
නිකමට හිතන්නකෝ බලන්න. එහෙම වුණොත් එහෙම මුළු ගම මේ ගැන කතා වෙනවද නැද්ද? ගෙදර අම්මයි තාත්තයි ගණිතේ ගුරුවරු. හැබැයි ගණන් ෆේල් වුණොත් එහෙම දරුවා. අපිට වෙලා තියෙන මම මේ කිව්වේ ඕක ඔහොම නම් බුද්ධ ශාසනයක අපි මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා බලලා නැද්ද? නිවනට බණ කියන ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයෝ නිවනට නොගිහින් නිරේ ඉන්නවා කිව්වම මේක මහා බරපතල දෙයක් පින්නත් නේ. ඒ නිසා තමන්ට තමන්ගේ ජීවිතය ගැන විමසීමක් තියෙන්න ඕන. ඒ විමසනකොට තමන්ට පේන්න ඕන තමන්ගේ කායික ක්‍රියා පිරිසිදුයි, බැලු අතින් පිරිසිදුයි. වාචික ක්‍රියා බැලු අතින් පිරිසිදු වෙන්න ඕන. උපදාපු මණිකක් වගේ. ඒක තමයි පින්වත්නි සීලේ වටහා ගන්න ක්‍රමය. අන්තිම කාරණේ කියනවා පින්වත්නි සීලයකට ආසන්න කාරණේ වෙන්නේ මොකද්ද කියලා. සීලයට ආසන්න කාරණේ තමයි පදට්ඨානය කියන්නේ. සීලයට ආසන්නම කාරණේ වෙන්නේ පින්වත්නි ලැජ්ජා බය දෙක. ලැජ්ජා බය නැත්තම් පින්වත්නි ඔහුගේ සීලය තියෙන්නේ අනතුරකම තමයි. ලැජ්ජා බය නැත්තම් එයාගේ සීලය විනාශයට කිට්ටු වෙලයි තියෙන්නේ. සීලේ විනාශයට ලං වෙලා නම් එතනින් එහා ඌගේ සිතේ එකඟකම කියන එක විනාශ වෙලයි තියෙන්නේ. ඒ නිසා සීලයක් රැකෙන්න නම් ලැජ්ජාව සහ බය තියෙන්න ඕන. සීලයේ ප්‍රධාන ආනිසංසය කියනවා පින්වත්නි අවිප්පටි සාරත්ථානිකෝ ආනන්ද කුසල සීලානි අවිප්පටි සාරානි සංසානි. ආනන්දය කුසල් සීලය කියන එක කුසල සීලය කියන එක විපිලිසර නොවීම. එහෙමත් නැතිනම් පින්වත්නි නොවිසිරීම කියන එක තමයි ප්‍රධාන ආනිසංස කරගෙන තියෙන. ඒ කියන්නේ සිල්වන්ත කෙනාගේ හිත විසිරෙන්නේ නැහැ. සිල්වන්ත කෙනාගේ හිත විසිරෙන්නේ නැහැ පින්වත්නි. සීලවන්ත කෙනා හැම වෙලාවකදීම පින්වත්නි වාඩි වෙලා දිනත පියා ගත්තම සිත එකඟ කරන්න පුළුවන් ශ්‍රාවකෙක්. සීල් නැත්තම් මොකද වෙන්නේ? දීපු කර්මස්ථානයේ නෙවෙයි හිත තියෙන්නේ. කැඩිච්ච සිල්පදවල තමයි පැටලි හිත දුවන්නේ. ඒක නිසා තමයි කියන්නේ භාවනාවට පෙර සීලයක් පිරිසිදු කරගන්න කියලා. හිත දුවන එක නතර කරගන්න. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ. යමෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් දුස්සීලෝ සිල් නැතුව අසමාහිතෝ සිත එකඟ බව නැතුව. හැබැයි සිල් නැති වුණාම සිතේ එකඟ බව කියන එකයි බලන්න දෙයක් නැහැ පින්වත්නි. ඒක කොහොමත් නැහැ ඊට පස්සේ. මොකද සිතේ එකඟ භාවය කියන එක තියෙන්නේ සිල් තියෙනවා නම් සිල් තියෙන කෙනාට විතරයි. යමෙක් සීලයක් නැතිව සිතේ එකඟකමක් නැතිව අවුරුදු 100ක් ජීවත් වෙනවට වඩා ඒකාහං ජීවිතං සීයෝ සීලවන්තස්ස ජායිනෝ. එකම එක දවසක් ජීවත් වෙනවා නම් සිල්වත්ව හිත එකඟ කරගෙන ඒ ජීවිතේ උතුම් කියනවා. ඔය දෙකෙන් ඔබ ඉන්නේ කොතනද දැන්? අපි මේ බණපද කියුවට අපිට ගලපනවා අඩුයිනේ පින්වත්නි. ප්‍රත්‍යවේක්ෂාව අඩුයිනේ. දැන් බලන්න ඔබ ඉන්නේ ඔය ගාථා පද දෙකෙන් මුල් පද දෙකේද ඔය ගාථාවේ අග පද දෙකේද කියලා. මුල් පද දෙකේ මොකද්ද කිව්වේ? සීලයක් නැතිව සිතේ එකඟකමක් නැතිව අවුරුදු 100ක් ජීවත් වෙන එකට වඩා ඊළඟ පද දෙකෙන් කියනවා සිල්වත්ව හිත එකඟව හිතේ එකඟකමක් හදාගෙන එක දවසක් ජීවත් වෙන එක උතුම් කියලා. ඔබේ වැඩපිළිවෙල දැනට පවතින්නේ එක දවසක් වුණත් මෙරළ ජීවත් වෙලා මැරුණත් කමන්නේ කියන තැනද නැත්තම් සිල් නැතිව සිතේ එකඟහන් නැතිව දිගා සිරි විඳින වැඩපිළිවෙලකද ඉන්නේ? ඔබ බලන්න මේවා. මේ ගාථාවේ පළවෙනි පද දෙක තුල නම් තවමත් ඔබ ඉන්නේ. තවමත් ඔබ බුද්ධ ශාසනය පිහිට කරගෙන නැහැ. ඔබව බේරගෙන නැහැ. ඔබ අනාථයෙක් වෙන තැන තමයි තාම ඉන්නේ.
බුද්ධ ශාසනයක අනාථයෙක්. හැබැයි අනිද්දා මැරුණොත් හෙට දවසේ හරි අගපද දෙකට එන්න පුළුවන් වුණොත් මතක තියාගන්න ඔබ මේ ශාසනය පිහිට කරගත්තු ශ්‍රාවකයෙක්. ඔබේ ප්‍රතිපදාව දැන් ආරම්භ වෙන්න ඕන පින්වත්නි. දැන් ආරම්භ වෙන්න ඕන. දේශනාව ඉවරයි. දේශනාවේ අවසානය ප්‍රතිපදාවේ ආරම්භය වුණොත් හොඳයි. ඔබ සියලු දෙනාටම උතුම් නිවන පිණිස දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ කුණ්ඩසාලේ සහන් මාවතේ හැරි අබේසේකර සහ විනීතා අබේසේකර යන පින්වත් දෙපළ විසින් අරමුණු අතරට එක් වෙන්නේ සැප්තැම්බර් මාස 17 වන දිනට යෙදෙන ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ ජන්මදිනයේ සිහි කරමින් රටදෑ ආගම වෙනුවෙන් කළ සේවාවන් සිහිපත් කරමින් එතුමන්ට පිංපෙත් අනුමෝදන් කරලීමට ඊටාම කෘතවේදී සද්භාවයෙන් ප්‍රාර්ථනාවක් තබනවා අරමුණක් හැටියට තබාගෙන තිබෙනවා. බෞද්ධ ආරූප වාහිනී නාලිකාවේ නිර්මාතෘවර අපේ දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේට පිං දෙමින් වත්මන් සභාපති පේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක දුරන්දර අග්ග මහා පණ්ඩිත නම කියන්නට අවසරයි. අතිගෞරවාර්හ නාපානේ පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අනිකුත් සංඝ පේත්‍රූන් වහන්සේලාට සංඝ නේත්‍රූන් වහන්සේලාට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ගේ සංසාර දුක් කෙලවර කොටගෙන නිවනින් සැනසීම පිණිස මේ පින් අනුමෝදන් කරනවා. දරුවන් හා ඔවුන්ගේ පවුල්හි සියලු දෙනාට සියලු බාධක කම් කටළු දුරු වී නිරෝගී සුවයත් සෞභාග්‍යත් සැලසේවායි පතනවා. පින්කමට දායක වූ පවුල් ඥාතීන් හිතවතුන් සහ සහභාගී වූ හැමට නිදුක් නිරෝගී චිර ජීවනයත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වතුනි අරමුණු පරමාර්ථ පරිද්දෙන්ම රැස් කරගත් අත්‍යධාරතර කුසල්හි පළමු භාගයේ නමින් මියගිය සියලු ඥාතීන්ටත් විශේෂයෙන් ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන් ප්‍රධාන මේ ශාසනයේ මේ ජාතියේ මේ රටේ අතීත වැඩවඩපු සියලුම ගිහි පැවිදි ප්‍රභූන්ටත් අපි මේ සියලු පින්පෙත් අනුමෝදන් කරමු. සියල්ලෝ සිත්සේ පින් අනුමෝදන් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන දෙවියෝද ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ
මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිමාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ මයිලපිටිය මහානද සෙනසුනෙහි නිර්මාතෘ අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය අලුත්ගම පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.